समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सुदुद्दुसं सुनीपुनं यत्थ कामनिपातनं चित्तं रक्षेत मेधावी चित्तं गुत्तं सुखावहंति सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत पिंगत्नी पिंगतुन नद्दवसमी සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝකයට එලිපෙහෙලි කරන්නට යෙදුණු දේශනා කරන්නට යෙදුණු ආශ්චර්යමත් වූ බොහොම ලස්සන විවරණයක් සහිත බුද්ධ දර්ශනයනේ මේක බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කළා වූ ලෝක න්‍යාය ලෝක නීතිය පිළිබඳව යම් කාරණාවක් දෙකක් කෙටියෙන් නමුත් කාලානුරූපීව ශ්‍රවණය කරලා එය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මේ ගලාගෙන යන ඉමක් කුමක් නැති භයානක සංසාරෙන් එතර වන්නට මේ කුසල් මේ ධර්මඥානී හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නට. පින්වත්නි ඔබ දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ හරි අපූර්ව ධර්මයක්. මේ ධම ආපු බොහෝ අය අවසානයේ කියපු ගාතාවක් තියෙනවා මේ අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම අහලා තියෙනවනේ සය්‍යතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජය යටිකුරු කරපු එක කුඩිකුරු කරා වගේ ස්වාමීන් පටිච්චන්නං වා විවරය වහලා තිබ්බ එකක් ඇරලා පෙන්නවා වගේ ස්වාමීන් මූල් හස්සවා මග්ගං ආචික්කය පාර වැරදිලා ගිය අපිට ඔබ වහන්සේ හරි පාරක් පෙන්නවා වගේ ස්වාමීන් දැන් බලන්න මේ උදම් ඇනීම ඇතුලේ තියෙනවා මේ ධහමේ රහ මොකද්ද කියන එක. කෙනෙක්ට මේ බුදුබණ අහලා ඉවර වෙනකොට දැනෙන්න ඕනි කාරණාවක් තියෙනවා. ඒ තමයි අභික්කන්තං භෝගෝතම ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි. අනේ හරි මගේ ස්වාමීනි. අපි එහෙම කියනවනේ. අනේ හරියම ෂෝක් ස්වාමීන් වහන්සේ. එහෙම කියන්න බෑනේ. මේ කොයි වගේද ස්වාමීනි? මේ සය්‍යතිදන් හරියට අභික්කන්තං භෝගෝතම අභික්කන්තං කොයි වගේද ස්වාමීනි මේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජය යටිකුරු කරපු එකක් උඩිකුරු කරා වගේ ස්වාමීනි. වහල මෙහෙම අනිත් පැත්ත පෙරලලා තිබ්බ එකක් මෙහෙම කරා වගේ. වහල තිබ්බ එකක් ඇරලා පෙන්නවා වගේ ස්වාමීන්. පාර වැරදිලා ගියා අපිට හරි පාර පෙන්වනවා. මේ විදිහට ඔබට දැනෙන්න මේ ධහමේ මොකක් හරි රහක් තියෙන්න එපැයි. පින්වත්නි මේ සසර ගමන අපි ගෙවාගෙන යනකොට අපි තේරුම් ගන්න ඕන එකක් තමයි අපිට මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය කියන එක తాවකාලික අම්බලමක්. පැහැදිලිනේ. ඒ කියන්නේ අපි මේකේ සදාකලින් ආවා නෙමෙයි. බොහොම ටික කාලයක් අවුරුදු 50ක් 60ක් 70ක් ජීවත් වෙලා අපිට මේ මනුස්ස ජීවිතයේ කියන රංගමඩලින් බැහැලා යන්න සිද්ධ වෙන දවසක් එනවා. ඒක අපි කාටත් පොදුයි. එතකොට ඒකට බය වෙලා වැඩක් නැහැ. දැන් අපි හිතමුකෝ ඊටාම් විශාල වසංගතයක් ලෝකෙ පැතිරෙගෙන යනවා. අපි දැන් ඒකට බය වීමද කල යුත්තේ? අපි ඒකට බය වෙලා වැඩක් නැහැ. ඇයි? අපි කොහොමද මැරෙනවද නැද්ද? අපි කොහොමද මැරෙනවා? ඒක අද වුණත් හෙට වුණත් අනිද්දාට වුණත් කවද වුණත් වෙනවා. තව අවුරුද්දක් දෙකක් තුනක් හිටියා කියලා ලැබෙන ලොකු යහපතක් නැහැ. වෙන්නේ අවුරුදු දෙක තුනේ දුක් විඳින්න. මේ අසත්පුරුෂයාට කන්න බොන්න දීලා නේද? මෙයාව රැකගෙන, මෙයාව නලෝගෙන, මෙයාට රිදෙනකොට ඉන්ජෙක්ෂන් ගහලා බල්ලෝ කෑවාම ඉන්ජෙක්ෂන් 20 ගාණක් ගස්සෝගෙන ওই වගේ මෙයත් එක්ක නටනට ඉන්නවට තමයි ඒ කාලේ අපිට යන්නේ. ඒ නිසා ඒක ඉතින් අද වුණත් හෙට වුණත් අනිද්දා වුණත් කමක් නැහැ නේ කියන තැන වගේ පින්වතුන්ලා ඉන්න ඕනේ. හැබැයි මේ මරණය හොයාගෙන යන්න එපා. අද වුණත් කමක් නැත්නම් ඔන්න අද මැරෙනවා කියලා හිතාගෙන ඒවා
ජීවිතය පිළිබඳව අනවබෝධයෙන් කරන දේවල්. දැන් මෙන්න මේ කතාව ඇත්තටම දැන් අපි ජීවත් වුණා මං අවුරුදු 22ක් ගිහිව ජීවත් වුණා. ඒ ජීවිත කාලය ඇතුළෙම මගේ පින්වතුන්ලා විශ්වාස කරන්නකෝ අපිට දැනුන්නේ නැහැ නේ මලගවල් ඕන තරම් ගිහිල්ලා ඇති. කවදාවත් දැනුන්නේ නැහැ නේ අපිත් මැරෙන්න ඉන්නයි කියලා. දැන් ඔය පින්වතුන්ලාට එහෙම දැනලා තියෙනවද කලින්? නිකම් මේ බුදුදහම හෙන්න කලින් දැන් නම් ඔන්න ගියාට පස්සේ අපි කියනවා අනේ ඉතින් හැමෝටම උරුම ධර්මතාවයනේ අරකනේ මේකනේ මෙහෙමනේ කියලා. හැබැයි මේ දහම එන්න කලින් දැන් මම දන්නවනේ මගේ ජීවිතය ගැන අවුරුදු 22ක් ගිහිව හිටියා. මලගෙවල් හොයාගෙන අඳුරන්නේ නැති මලගෙවල් වලත් යනවා ඉස්සර. අඳුරන්නේ නැති මලගෙවල් වලත් ගිහිල්ලා ඉඳලා රැයවල් එළී වෙනකන් ඉඳලා 2 3 වල දාලා දවස් 2 3ක් ඉඳලා ආවට කවදාවත් හිතුනේ නෑ මේක හැමෝටම පොදු ධර්මයක් නේද? එහෙනම් මාත් මැරෙනවා නේද? මැරෙනවා නම් මේ ජීවත් වෙන්න දඟලන දැඟලිල්ලේ අර්ථය මොකද්ද? මොන දේ කරත් බේරෙන්න ක්‍රමයක් ඇත්තෙම නැත්තම් මරණින්. රජකම් ලැබුවත් වැඩක් නෑ නේද? රජකමත් తాවකාලිකයි නේද? ඒ රජකම මේන්ටේන් කරන්න යුද්ධ කරලා අරව කරලා මේවා කරලා එක මේ ડોකියුමන්ටරිස් හදලා මේ නම්බු නාම නිලනාම පවත්ව ගන්න යන ජීවිතය ස්ථිර නෑ නේද කියන එක මතක් වුණේම බුදු කෙනෙක්ගේ බණ ඇහුණාට පස්සේ. මේක ඇත්තද නැද්ද? ඇත්ත. හැබැයි සිද්ධාර්ථ කුමාරයාට එහෙම නෑ. සිද්ධාර්ථ කුමාරයා මලකඳක් දැක්කාම කල්පනා කළා මේ චන්න මේ අපිටත් මේක වෙනවද? එහෙමයි. ඇත්තද කියලා කල්පනා කරානේ. මොකක්ද මම මේකට කරන්නේ? දැන් මහල්ලෙක් දැක්ක අබිනිෂ්ක්‍රමණය කළේ නෑනේ. කල්පනා කළා මොකක්ද මම මේකට කරන්නේ? ලෙඩෙක් දැක්කා. අබිනිෂ්ක්‍රමණය කරන්නේ කල්පනා කළා මම මොකද්ද මේකට කරන්නේ? මලකඳක් දැක්කා. මම මොකද්ද මේකට කරන්නේ? අන්න මහණෙක් දැක්කට පස්සේ තමයි තීරණය කරේ මෙහෙම ගිහිල්ලා මම මේකට විමුක්තියක් හොයනවා. මමත් හොයනවා. මමත් ගවේෂණය කරනවා කියලා තමයි මේ බුදු වෙන්න වීරය කරන්න පටන් ගත්තේ. දැන් අපි කොච්චර මේවා දැකලා තිබ්බත් අපිට මේක දැනුනේම නෑ. නමුත් බුදු කෙනෙක්ගේ වචන අනුසාරයෙන් හරියට යටිකුරු කරපු එකක් උඩිකුරු කරා වගේ. අන්න බලන්න. නික්කුජ්ජිතං වා උක්කුජ්ජයනේ. යටිකුරු කරපු දෙයක් අපේ ජීවිතවල බුදුරජාණන් වහන්සේ උඩිකුරු කරලාද නැද්ද? කරලා නේ. දැන් අපිට මලගියකට ගියාම මිනිහක් දකිනකොට මතක් වෙනවා. දැන් ඔය පින්තුල්ලා නම් මම දැකලා තියෙනවා මිනිහට වැඳලා එනවනේ මන් දන්නේ ඇයි කියලා. වැඳලා නෙමෙයි මිනිහ ඉඹලා එන්න ගිහිල්ලා. ඇයි මේ අවසන් ගෞරවය දක්වනවා කියන්නේ වඳින එකට එහෙම නෙමෙයි. ඒක මහා මුලාවක්. අර මේ කුණු ගොඩකට වැඳයි කියලා ලැබෙන දෙයක් නැහැ. වඳින්න අනේ ඉතින් එතනට ගිහිල්ලා අද්දක එකතු කරන්නේ බුදුරජාණන් වහන්සේට. මේක වෙනවා කියලා නේද මගේ බුදුරජාණන් වහන්සේ කිව්වේ කියලා එතනින් බුදුරජාණන් වහන්සේට නමස්කාර. අර කුණු කන්දට නමස්කාරය කළා වැඩක් නැහැ. ඔන්න අර ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක එකක්වත් නම් අනේ සාදු සාදු. හරි ඉන්නකම් කරන්න පුළුවන් දහජරා වැඩ ඔක්කොම කළා මිනි පෙච්චට ගියාට පස්සේ මිනිස්සු වඳිනවා. සමහරුන්ට දැන් බලන්නකෝ දැන් අපිට මලගේකට ගියාම කල්පනා වෙන හැටියක්. මොකද්ද කල්පනා වෙන්නේ? නේද අප්පා මේක තමයි ජීවිතේ යථාර්ථය. අපිටත් අනිවාර්යෙන් මැරෙන්න වෙනවාමයි. ඔන්නෝම කල්පනා වෙන්න එපා. අපිටත් මැරෙන්න සිද්ධ වෙනවාමයි. එහෙනම් මේ ජීවිතේ හරි නිස්සාරයි. ඔන්න ගෙදර ගිහලා අපිට කල්පනා කරන්න පුළුවන්. මේ ජීවිතේ හරි නිස්සාරයි අපිට මැරෙන්න වෙනවා. බලන්නකෝ අර හොඳට හිටිය ගහක් ගලක් වගේ හිටිය මිනිස්සයා මැරුණයි. දැන් අපි මොකද කරන්නේ? අන්න නික්කුජ්ජිතං වා උක්කුජ්ජය. පටිච්චන්නං වා විවරය. ඊළඟට වහපු දෙයක් තව ඇරලා පෙන්නනවා. මොකද්ද? මහණෙනි මැරුණා කියලා මේ කතාව ඉවර වෙන්නෙත් නැහැ. යන්න තියෙනවා සසර ගමනක්. සංසාර ජීවිතේ ඔබට යනකොට උපදින්න වෙන තැන් තියෙනවා. සතර අපාය කියලා එකක් තියෙනවානේ. අවීචි, പ്രേත ලෝක, අසුර ලෝක, නිරය. මේ අසුර ලෝක, තිරිසන් ලෝක. අවීචි, තිරිසන් ලෝක, പ്രേත ලෝක, අසුර ලෝක. මේ හතර ඔබට තියෙන උපදින්න. මනුෂ්‍ය ලෝක තියෙන ඔබට උපදින්න. දිව්‍ය ලෝක 6ක් තියෙන ඔබට උපදින්න. බ්‍රහ්ම ලෝක 16ක් තියෙන ඔබට උපදින්න. එක්තරා විදියකට මේකට කියන එක සක්වලක් කියලා. ඒ වගේ සක්වලවල් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. නේද? 1000ක් තියෙන තැනට කියනවා. 2000 1000න් වැඩි කරාම ආයිත් කියනවා. 200
ලෝක ධාතුව කියලා. ඒක 1000න් වැඩි කරා මහසාස්සිය කියලා කියනවා. කෝටි ලක්ෂයක් වෙනකන් තියෙනවා. මේ තරම් තැන්වල අපිට ආයෙත් උපදින්න වෙනවා කියන එක පින්වත්නි මහා බියජනක කාරණාවක්. ඇයි? කොහි යන්නද අර ලෝකාන්තරක නිරය කියලා එකක් තියෙනවා කියනවා පින්වත්නි. මේ සක්වලවල් 3ක් එකට එකතු වෙන තැන තමයි මේ ලෝකාන්තරක නිරය තියෙන්නේ. එතකොට අර දැන් අපි හිතමුකෝ පොල් ගෙඩි 3ක් මෙහෙම තිබ්බට පස්සේ මැද හිතෙනවනේ ગેප් එකක්. ඒ හිස්තනේ තමයි ඒ අවකාශයේ තමයි ලෝකාන්තරික නිරය කියන එක පිටලා තියෙන්නේ. ඒකේ ඉන්න සත්වයන්ට කල්ප ගාණක් යනකම් තමන්ගේ යහපැත්තේ සතෙක් ඉන්නවද කියලාවත් පේන්නේ නැහැ කියනවා. කෑලි කපන්න පුළුවන් ඝන අඳුරේ ඉන්නේ. අතහැරලා වැටුණාට පස්සේ විශාල ලෝදිය ගංගාවලට වැටෙනවා කියනවා. මගේ පේන්නේ හිතන්නවා මේ වෙලාවේ මගේ පිංගුතුලා ලෝකාන්තරික නරය ගැන හිතලා බලන්න. මේ නිරය ගැන මේ නරකය ගැන හිතලා බලන්න. සත්වෝ කී දෙනෙක් ලෝදිය හැලිවල් වල මේ වෙනකොට පිච්චෙනවද? අර කෙල්ලිලා වවුල්ලු වගේ නේද? කී දෙනෙක් සත්වෝ ඉන්නවද? අපි මේ බණ කියනවා බණ අහනවා කොච්චර සත්වයන්ට සසර වැරදිලා යනවා. කී දෙනෙක් ලෝකමු නිරයවල් වල දැන් අජාසත් රජතුමාගේ මේ වෙලාව ගන්න. ලෝකමු නිරේ අර පහලට අර ලෝදිය වල කොච්චර දුක් විඳිනවද කියලා ඔබ හිතන්නේ? දේවදත්ත ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ බලන්න මේ වෙලාවෙත් දේවදත්ත කියන නිරිසතා දුක් විඳිනවා. අත් දෙකේ මණික් කටුව ගාවට වෙනකම් බිත්තිය කැරිලා, ඔළුවේ නලල ගාවට වෙනකම් ඇරිලා, කකුල් දෙකේ ගොප් ඇට ගාවට වෙනකම් ඇරිලා. හෙල්ලෙන්නවත් බෑ. වම් පැත්තෙන් එක ගිනි ජාලාවක් එනවා. දකුණු පැත්තේ එක ගිනි ජාලාවක් එනවා. ඉස්සරහින් එක ගිනි ජාලාවක්, පිටිපස්සෙන් එක ගිනි ජාලාවක්. කල්පයක් එක දිගටම පැහෙන්න වෙනවා. ලේසි පහසි ගින්නකින් නෙමෙයි. ආයි නිරේ ගින්න ලේසිනේ. අර එක වෙලාවක රහතන් වහන්සේ නමකට මේ රහතන් වහන්සේ නමක් පෙන්නනවා මිලක්කතිස්ස වැද්දාට මට මතක විදිහට නිරේ ගින්දර කොයි වගේද කියලා. මේ අපේ ලංකාවේ තියෙන ගින්දර ගෑස් වලින් එනවා වගේ ගින්නක් නෙමෙයි නිරේ එන්නේ. අමු දර ගොඩක් ගහන්න කියනවා. අමු දර ගොඩට 이르දියෙන් ධානයට සම්වැදිලා රහතන් වහන්සේ නිරයට කියලා ගිනි පුරුකක් අරන් ඉන්නේ. ගිනි පුපුරක්. පුපුරක් කියන්නේ නිලාකෝරුපත්තු කරද්දී ගිනි පුපුරු විසෙක් වෙන්නේ. පුපුරක් ගේන්නේ. ඔය පිංගුතුලා ලිපට පිඹිද්දී ඉස්සර මේ පුපුරු විසෙක් වෙන්නේ ගිනි පුපුරු. අන්නේ ගිනි පුපුරක් ගේනවා. ගිනි පුපුරක් නියමල උඩට ගෙනල්ලා. හැබැයි නේන අපායි ගින්දර බලා ගන්න කියලා. ගිනි පුපුර අර අමුදර ගොඩ උඩට දාද්දී අමුදර ගිනි ගන්නවද? අමුදර ලේසියෙන් ගිනි ගන්න නැහැ නේ. අමුදර වලට පෙට්‍රල් දාලා ගිනි තිබ්බත් පෙට්‍රල් ටික ගිනි අරන් ඉවරුනහම ගින්න නිවෙනවා. මේ ගිනි පුපුර අර දරගොඩ උඩට වැටීමත් දරගොඩ අලු වීමත් කියන දෙකම එක වෙලාවෙ සිද්ධ වුණා කියලා. ඒකට අර ගිනි පුපුරේ සැර කොච්චර ඇද්ද? හිතන්න පුළුවන්ද? යොදුන් ගාණක් එහා තියලා ගිනි පුපුරක් කවුරු හරි දැක්කොත් අපායේ S2 ගැලවිලා බිමට වැටෙන්න තරම් ඒක ගිනි රස්නේ කියනවා. යොදුන් ගාණක් එහා ඉඳන් ගින්දර දිහා බලන්න බෑ අපායේ. ඔබ හිතන්නේ මේවා නෑ කියලා අද සූර්යයා ගන්න. සූර්යයාට ලං වෙන්න කාටවත් බෑ. සූර්යයෙන් එන සූර්ය රශ්මිය ඒ තරම් ප්‍රබලයි. සූර්ය රශ්මිය කොච්චර ප්‍රබලද කියනවා අලු වෙලා යනවා ළඟට ගියොත්. අපි කිලෝමීටර බොහෝ ගාණක් ඈතින් තමයි ඉන්න වෙන්නේ. දැනට සූර්ය ගවේෂණය කියන එක. ඒ වගේ එහෙම තියනවා නම් අපායේ කොහොමද? දැන් ඉස්සර මං හිතන් හිටියේ මේ අපි ඉන්නේ මේ ලෝක ගෝලෙන් ඇතුලේ කියලා. රවුමේ ඇතුලේ කියලා හිතන් හිටියේ. කොහොමද එළියට යන්නේ කියලා කල්පනා කර හිටිය කාලයක් තිබ්බා. මේ හැබැයි පස්සේ දැනගත්තා අපි ඉන්නේ අර උඩ කෑල්ල කියලා උඩ පොත්තේ කියලා. දැන් පොළව ඇතුළට මොනවද තියෙන්නේ කියලා කවුරුත් ගවේෂණය කළොත් අහුවෙන්නේ නිරය. කාටත් පේසියෙන් ගවේෂණය කරන්න බෑ. අඩි ගාණක් යනකොට රස්නෙට දාන හැම ටූල් හැම උපකරණයක්ම ගිනි අරගෙන විනාශ වෙනවා. එතකොට කොහොමද කියලා හිතන්න පොළවේ තියෙන රස්නේ තන්නේ කර මේ ගවේෂණය කරලා තියෙනවා. පොළව ගවේෂණය කරලා තියෙන විද්‍යාඥයොත් කියනවා යට තියෙන ගිනි කඳු වගේ ලාවා කියලා. ලාවා අහුවෙන්නේ කියනවා මහ පොළව යට. ඒ තමයි නිරයවන්. කොහොමද මේ වගේ තැනක උපදින්න උනොත් මගේ රත්තරන් පිංගත්. මගේ පිංගුතුලා හිතන්න මගේ පිංගුතුලා මම එක්කන් ගිහිල්ලා ගිනි අඟුරු අරගෙන
අපේ පිංගුතුලව ගිනි අඟුරු වලින් වහනවා. පිංගුතුලව දාලා ගිනි අඟුරු දානවා උඩින්. ඔහොම මිද්දි. නැත්තම් අර පාම් පුච්චන පෝරණ තියෙන්නේ. පෝරණයක් ඇතුළට දාලා වහනවා. මොනවා වෙයිද? නේ? අපාය කියන්නේ පෝරණේ වගේ ලේසි පහසු තැනක් නෙමෙයි. පරණ පාම් පුච්චන බේකරි තියෙනවා. බේකරි එකට යන්න බේකරි වල තියෙනවා පෝරණ. තාලන්නේ තර කළු පාට තැටි වල දාලා පාන් දාන්නේ. මෙන්න මේ පෝරණයක් ගාවට ගිහිල්ලා දොර ඇරලා බලන්නකො රස්නේ. පෝරණේ ඇතුලේ කොහොම රස්නේද කියලා හිතා ගන්න. පාම් පිටි ගුලිය දැම්මහම පිච්චිලා එනවනේ නේ පින්වත්නි. පිච්චිලා එනවා. එතකොට මගේ රත්තරන් පින්වතුන්ලා හිතන්න මේ කොහොමද අපායට වැටුණත්? මගෙන දුක කියලා ඉවර කරන්න පුළුවන් කමක් නෑ. පරිස්සම් වෙන්න. ඒ වගේ සසරක් යන්න තියෙනවා. බුදුරණන් වහන්සේ තමයි ඒක පෙන්වුවේ. තිරිසන් ලෝකෙට වැටුණොත් තිරිසන් ලෝකෙත් ඔය වගේම දුකක් තියෙනවා. හරියට කන්න ටිකක් හොයාගන්න බෑ. ලෙඩකට දුකකට බේත් ටිකක් ගන්න බෑ. තුවාලයක් වුණොත් බේත් දාන්න කවුරුත් නැහැ. විවිධ තාඩන පීඩන මැද්දේ කිසිම දැන් සමහරු මට ඇහිලා තිනවා මම අනේ ඉතින් ඒ වගේ තැනක බල්ලෙක් බූල් බල්ලෙක් වුණා නම් හොඳයි කියනවා. මේ මනුස්ස ජීවිතයට වඩා හොඳයි අන්න අර වගේ බූල් තියෙන බල්ලෙක් වුණා නම් කියලා. මම දැකලා තියෙන හැම කියනවා. ඒවා ඉතින් මේ තිරිසන් ලෝකේ ගැන දන්නේ නැතුව කියන කතා. ඉස්සර අපිත් හිතන් හිටියා කුරුල්ලෙක් වුණා නම් හොඳයි කියලා. බලු පැංචෙක් වුණා නම් හොඳයි කියලා. ඒ විදිහේ දර කුරුල්ලා තනින් තනට පියාඹගෙන යනවා බල්ලා ඔහේ වැටිලා නිදහසේ ඉන්නවා ඕන තැනක නිදා ගන්නවා. හැබැයි මේකේ භයානකම තේරුම් ගත්තාම තමයි තේරුනේ මේක කොච්චර භයානකද කියලා. ඇයි පින්වත් කණ්ඩ ටිකක් හොයාගෙන කූඩු වලට වෙලා. එහෙම ඉන්න වෙනවනේ ඉතින් ඒකනේ ස්වභාවය. ඒක ඒගොල්ලන්ගේ හැටිනේ. ඊළඟට අපි ගත්තාම කිනි තුල්ලෙක් ඇඟේ එල්ලුණාම නේද මොන තරම් පීඩාවක්ද කියලා බලන්න. කටු කොච්චර ඇනෙනවද කියලා බලන්න උන් සෙරප්පු දානවද? ඔය හරක් වෙලා නාස් ලනු දානකොට කොච්චර අමාරුද? හං වඩු ගහනකොට කොච්චර අමාරුද? කොච්චර ළමයින්ට බරා දින්න වෙලාවද කපුට බලන්න කපුට කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැහැ කියන මොන කර්මයක් දැනේ ගොළු බෙල්ල බලන්න කොච්චර ඉන්නවද කටු කැඩිලා. පත්තය හකරල බලන්න කොච්චර ඉන්නවද චප්ප වෙලා ගිහිල්ලා මොනරු බලන්න කොච්චර ඉන්නවද අර හයිවේ වල පාරේ වැදිලා. බල්ලෝ බලන්න කොච්චර ඉන්නවද පාරේ මගේ හැප්පිලා. මෙහෙම සංසාර ජීවිතයක් අපිට යන්න තියෙනවා. තිරිසන් ලෝකයේ කියලා මහා ලොකු සාරවත් භාවයක් නේ තාම දුකක් තියෙන්නේ. තිරිසන් ලෝකයට වැටුනොත් අයි බූල් ඇති නැති භාවයක් නැහැ කොහොමද දුක දුකමයි. പ്രേත ලෝකෙත් එහෙමයි. තිබහෙන් කල්ප ගණන් ඇඳුමක් නැදුව පිච්චි පිච්චි ඉන්න වෙන പ്രേතයෝ ඉන්නවා. පිච්චි පිච්චි ඉන්නේ. කන්න ටිකක් නැතුව වතුර තිබහක් තියනවා වතුරට يعني බොන්න වතුර ටිකක් නැතුව බුද්ධාන්තර ගණන් බුදුවරු පහළ වෙනකම් බුද්ධාන්තර එකක් දෙකක් නෙමෙයි 3 4 තිබහින් ඉන්න പ്രേතයෝ ඉන්නවා. මේ වගේ මේ මහා දුකක් මේ සතර අපාය කියන එක. අන්න ඒකට කිව්වේ සතර අපාය දුකක් කියලා. ඒවට වැටෙන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේ සැනසීමක් නැහැ. තියෙන්නේ ආයේ වැටිච්ච වෙලේ ඉඳන් එක දිගටම දුක්. මනුෂ්‍ය ලෝකයක් තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ පින්වන්දී එක්තරා විදිහකට සුගතියක් කිව්වත් ඇත්තට මනුෂ්‍ය ලෝකයේ ඇති සැපක් නැහැ. මනුෂ්‍ය ලෝකෙතර දුගතියක් නොකිය සුගතියක් කිව්වේ සතර අපාය තරම් දුක් මනුෂ්‍ය ලෝකේ නැති නිසා. නැත්තම් මේකත් ඇත්තටම මේ අපායක් තමයි. අපිට ඉපදෙන්න වුණත් අර මව කුසක හැදෙනවා කියන එක බලන්න පින්වත්. ලෝකාන්තරික නිරේ ඉන්නා වගේ කියලා තියෙනවා. කටු මැද්දට හයි වෙලා අර අම්මගේ බඩ ඇතුලේ මේ පොඩි බඩක කොහොම දරුවෙක් හැදෙනවදනේ. එයාට අර හිර වෙලා ඉන්න වෙලාව මෙහෙම වකුටු ගහිලා වක් වෙලා මාස ගාණක් ඉන්න වෙන එක සැපයිද දුකයිද? මාස ගාණක් මගේ රත්තරන් පිංගතලව කාමරයකට දාලා දොරක් වහලා දෙකට නමලා ඒ ගානට විතර පොඩි මෙච්චර විතර කෝඩුවක් හදලා ඒකට දාලා තිබ්බොත් මාස 10ක් ඉන්න කියලා. කොච්චර අමාරු ඇද්දනේ ඊට පස්සේ ඒ දරුවා බිහි වෙන වෙලාවට
සමහරක් වෙලාවට දරුවෝ බිහි වෙන්නේ නැතුණාම අර ඔළුවට මෙහෙම මැෂින් එකක් ගහලා වැකියුම් එක වගේ ඒකෙන් අදිනවා මෙහෙම දරුවා. දුකද්ද බලන්න පින්වත්නි. ඔළුව වලට අත තියලා මෙහෙම අදිනවා දරුවව. එහෙම අපි ඉපදුනේ මේ ලෝකෙට. අර පෙකිනි වල කපලා අයියෝ ජරා ගොඩ නේද පින්වත්නි. ජරාව නෙමෙයිද පින්වත්නි? මල ජරාව නෙවෙයි දහ ජරාවක් ඒක. එහෙම ඉපදිලා උපදිච්ච ගමන් අර ලේ කුණු සරව වැగిරලා තියෙන නිසා ඒව අනේ මන් දන්නේ මේව කොහොම මේ මිනිස්සු මොනවට මුලා වෙනවද කියලා. පදර මට නම් ඕවා අප්‍රියයි. මේ දරුසෙනේ මව්සෙනේ පියසෙනේ අසුචි ආයි ඒවට පියසෙනේ මාතෘසෙනේ කියලා දාන්න එපා බොරුවට. ඒකට දාන්න ලෝභය කියලා. ලෝභය මෝහය අන්නේව තමයි තියෙන්නේ. ඊළඟට ඉපදිලා කාලයක් යනකම් තමන්ගේ මැඟේ අසුචි දදා තමන්ගේ මැඟේ මල මුත්‍රා දදා තමන්ගේ මැඟේ සෙමසොටු ටික වක්කර අවුරුදු ගාණක් හිටියනේ උඩු බැලිය එතට හැරි අර පොඩි එකෙක් ගත්තාම මුළු අතම ඔන්න ඔච්චරක් විතර. මී පැටවුවාගේ. කොහොම ඉන්නවද මන් දන්නේ නැහැ පින්වත්නි. මෙච්චර විතර චූටි නායකුයි මෙච්චර විතර චූටි කටකුයි තියාගෙන හුස්ම කොහොම ගන්නවද මන් දන්නේ. එහෙම හිතෙන්නේ නැද්ද? මට නම් හරි දුක හිතෙනවා. අඬනවා විතරයි කරන්නේ මූණවල් ඇද්ද වෙලා ස්පිය වෙලා කොණ්ඩ ඇකිලිලා දැකලා නැද්ද ඔය චූටි දරුවෝ? අපි අහම හොරාට බලනවා මෙහෙම මොකද මෙයා කරන්නේ කියලා. එහෙම ඔබත් හිටියනේ. අවුරුදු කීයක් හිටියද? 2ක් 3ක් ඉඳලා යන්තම් ඔන්න කකුල් දෙක බිම තියාගන්න ගත්තට පස්සේ අර මට මතකයි චූටි කාලේ දරුවෝ ඇවිදිනකොට මේ ඒගොල්ලන්ට වාරු නැහැ. නේ හෙට යන්න වැටෙන්න යනවා මේට වැටෙන්න යනවා මෙහෙම අත්‍යාගෙන ඔන්න ගිහිල්ලා බඩ ගන්න කාලේ මේ දනිස් ගෙවේනකම් බඩ ගන්නවා. අයියෝ අරේ යනවා හැකරැල්ල කනවා ගොළු බෙල්ල කනවා. ඔන්න පොඩි කාලේ ඉතින් මේ මනුස්ස ජීවිතේ හැටි. හිටපු ගමන් කපුරු බෝල ගිලිනවා. නහය කපුරු බෝල හිර කරගන්නව නැද්ද? සමහර ළමයින්ට පොඩි කාලේම අර ෆිට් එක වගේ ලෙඩ රෝග හැදිලා දත් කට් පූට්ටු වෙනව නැද්ද? සාරම්ප කියයි අරවකේ අනේ මන් දන්නේ නැහැ වින්වත්නි මේ මනුස්ස ජීවිතේ නම් දෙයි හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේ පහළ නොවෙන්න අපි කොච්චර අන්ධයෝද? දැන් මේක තේරෙනවනේ මේක දුකක් මේ ලැබු. දැන් බලන්න ඔබේ ජීවිතේ මම කියාගෙන එන්නම්. නිකන් බලන්න. ඊට පස්සේ ඇවිදින්න ගන්නවා. අඩි දෙකක් යන්නේ නැහැ ඇදගෙන වැටෙනවා. පටන් ගත්තේ. ගීලා කොමාරි ගෝ කාට්ස් අල්ලගෙන හරව අල්ලගෙන මේවා අල්ලගෙන ඔන්න කෙලින් වෙනවා නැගිටින්න. ඊට පස්සේ බයිසිකල් පදින්න පුරුදු වෙනවා. ආයි වැටෙනවා ඇදගෙන මල් පෝච්චු උඩයි තාප්ප උඩයි අරකේ මෙහි. මේ පොඩි කවුළු පලාගෙන නේ දැන් 6 වසර 5 වසරට වෙන විතරම්ම දරුවෙක් දිව්වොත් ඔළුවක් පලා ගන්නවා. එක්ක වැටෙනවා. පීරිසියක් ගත්තොත් බිඳිනවා. ඒකල්ල 5ට එනකොට ඔන්න ඉගෙන ගන්න කාලය ඇවිල්ලා. දැන් ඉතින් ටිකක් බර දාලා ඉගෙන ගන්න ඕනේ. දැන් අර ඇවිදින්න කරන්න පුළුවන්. දැන් ඉස්කෝලේට යට වෙනවා. ඒකෙන් ගොඩ එන්නේ අවුරුදු 25 දී විතර. දැන් බලන්නකෝ සනීපයිද අසනීපයිද කියලා. ඔබට දැන් සතුටුද? ඔන්න තමයි. දැන් සනීපයිද? ඕක නෙමෙයිද ඒ ජීවිතේකට ඔය අවුරුදු 20 25 ජීවිතේ මන් දන්නේ මට නම් දුකක්. මට අනුව නම් ඒක මහා දුකක්. ඔය අතරතර ඔය චූටි චීස් කෑල්ලක් කේක් කෑල්ලක් ස්ට්‍රෝබෙරි ගෙඩිය ඕව කනකොට පොඩි සනීප තියනවා නැතුව නෙමෙයි. නමුත් ජීවිතේ සමස්තයක් වශයෙන් දුකක්. ඒක ලේසි නෑ. අර වගේ දැන් චීස් කෑල්ලක් නිකන් කන්න බෑනේ. දන්සල් වලින් චීස් දෙන්නේ නෑනේ. ඒකට මහන්සි වෙන්න එපා. ඒ මහන්සි වෙන්න ජොබ් කරන එක දුකක්. ඒවා මහ ලේසි වැඩ නෙමෙයි පින්වත්නි. හරි 25ක් ඉවරුණා කියන්නේ. ඊට පස්සේ එනවා ජොබ් එක කරන කාලේ දැන්. දැන් අවුරුදු 3ක් විතර මීහරකෙක් වගේ වැඩ කරන්න ඕනේ කීයක් හරි හොයාගෙන ගියක් හදාගෙන වාහනයක් ගන්න. ඔන්න ඉතින් හම්බ කරනවා 25000 30000ක් හම්බුනාම ඒකෙන් හප්පච්චි කරන්න තියෙන දේවල් ඉතුරු කරන්න ඕනේ. එදිනෙදා වැඩ කරගන්න ඕනේ. දැන් ඔන්න කසාද බඳින්න කාලය ඇවිල්ලා ඒ යාළුවේ ණයට කන්න බොන්න රන් දෙන්න ඕනේ. ඔක්කොම කරලා විවාහයටත් ලක්ෂ 10ක් විතර ඉතුරු කරගන්න. ඔන්න දැන් බඳිනවා.
වදින්න කලින් කවුරු වගේද වැඩ කරනවා කිව්වේ? මිනිහරෙක් වගේ. වැන්දට පස්සේ නේද? ඊළඟ පිංගනි ආයිතින් ගැලවිල්ලක් නැහැ. වැඩට යනවා අර බත් පාර්සලයකුත් බැඳගෙන අනේ අප්පච්චි මෙන්න මෙච්චර විතර හාල් තියෙන බත් එකකුත් බැඳගෙන ගිහිල්ලා ඕක උදේටත් ඒකම කාලා දවල්ටත් සීතල වෙලා ඒකම ලන්ච් සීට් එක දිගහැරගෙන කොහොම හරි වතුරත් එක්ක කාලා ආවස් වෙනකම්ම කාලා දැන් hina වෙන්න එපා. දැන් hina වෙන්නේ අඬන්න ඕනේ දෙයි ආඳුරනේ අපි විඳපු ජීවිතේ නේද මේ ආඳුරු කියන්නේ කියලා. ආවස් වෙනකොට ඔන්න මග්ග යන්න පණ නැහැ එනවා. ඇවිල්ලා නාලා කරලා ඔන්න ඒ අර චූටි වෙලාවේ පොඩි සනීපයක් තියෙනවා. ඒත් ඉතින් දැන් වෙනකොට මම දැන් දැකලා තියෙනවා වර්තමානයේ උදේ ඉඳන් වැඩට ගිහිල්ලා ඇවිල්ලා ආයෙ හවසට ත්‍රිවිල් එකක් දුවන්න යනවා. අවුරුදු 20 ගාණක් අර හමුදාවක හරි කොයි හරි වැඩ කරලා ගෙදර ඇවිල්ලා ආයෙත් දැන් ගෙදර ඉන්න තියෙනවා. අනේ දැන් රිටයර් වුණානේ දැන් නිදහසේ ඉන්න ඕනේ කියලා. ගුරුවරියක් ආවොත් ආයෙ ටියුෂන් පටන් ගන්නවා. ලෝයර් කෙනෙක් ආවොත් කියනවා ඉතින් ලෝයර් කෙනෙක් එයා ලෝ ක්ලාසස් පටන් ගන්නවා. හරි හමුදාව කෙනෙක් ආවොත් ආයෙ සිකියුරිටි ජොබ් එකක් හරි කරන්න වෙනවා නැත්තම් ජීවත් වෙන්න බෑ. මැරෙන්න කම්බුරලා හදපු ජීවිත දැන් මමයි මම කියන්නේ මට නෑන්න ඕන කෙනෙක් ඔය පින්වතුන්ලාගේ මහත්තයයි නෝනයි දරුවයි කම්බුරලා කන්න බොන්න දීලා අවසානට ලැබිලා තියෙන ජීවිතය බලන්නකෝ. වයසට ගිය කොණ්ඩ පේන්නේ නැති ඇස් ඇහෙන්නේ නැති කන් නැකිට ගන්න බැරි කකුල් ඇවිද ගන්න බැරි දනිස්. තව ටිකක් කල් යනකොට ඔය ඉන්න තැනින් නැගිටින්න බෑ. නැගිට්ටාම ආයෙත් වැටෙන්න පුළුවන්. කාගේ හරි අතක් ඕනේ නැගිට ගන්න. ඔන්න ජීවිතය අවසానයි. දැන් මහන්සි වෙලා අවසානයේදී බෑග් එකකුත් පටවගෙන ස්පිරිතාලේ යනවා. ඔන්න ඊට පස්සේ දිය වැඩියාව හැදිලා. අර දැන් මහන්සි වෙච්ච කාලේ ඉවර වෙද්දී දැන් දරුවෝ ලොකු වෙනකොට දරුවෝ ලැබෙනවා. ඒගොල්ලන්ට ඉස්කෝලේ හොයන්න දුවන්න ඕනේ. අර ඉස්කෝලේ දෙන්න බෑ කියනකොට අර හදුවනවා. ඒ දෙන්න බෑ කියනකොට ඔළුවේ අද්දෙක් ගහගෙන වෙන ඉස්කෝලයක් බලනවා. කොහොම හරි ශිෂ්‍යත්ව පාස් කරගෙන වෙන ඉස්කෝලේකට දාන්න දඟලනවා. ඒකට දරුවට ස්විමින් කරන්න ඕනේ කියනකොට ඒකට බඩු අරන් දෙන්න ඕනේ. ක්‍රිකට් ගහන්න ඕනේ කියනකොට ඒකට බඩු අරන් දෙන්න ඕනේ. කැඩෙට් කරන්න ඕනේ කියනකොට ඒකට බඩු අරන් දෙන්න ඕනේ. ස්කවුටින් කරන්න ඕනේ කියනකොට ඒකට බඩු අරන් දෙන්න ඕනේ. බැඩ්මින්ටන් ගහන්න ඕනේ කියනකොට ඒකට රැකට්ස් අරන් දෙන්න ඕනේ. ලේසි නෑ පින්වද? ෆුට්බෝල් ගහන්න ඕනේ කියනකොට ඒකට නී ගාඩ්ස් ෆුට්බෝල්ස් අරන් දෙන්න ඕනේ. ඉතින් මේ ජීවිතේම තාත්තා ඊට පස්සේ ණය වෙනවා. ආයි ඒ ණය ගෙවන්න ඕනේ. තාත්තා ඊට පස්සේ මිරිකෙනවා. ප්‍රශ්න වලින් බේරෙන්න බැලුව අරක්කු බොන්න පටන් ගන්නවා. ගෙදර මත්පැන් බීලා හවසට එද්දී අම්මගේ ජීවිතේ වෙනස් වෙලා ටික. දරුවෝ අනාථ වෙලා එහෙන්. ජීවිතය ඔක්කොම අච්චාරුවක්. අවසාන වෙනකොට ගොඩ ගන්න බැරි ප්‍රශ්න රසක පැටලෙන. ගොඩ එන්න පුළුවන්ද කියලා බලන්න නරක බිස්නස් එකක් කරලා බලනවා. ඒකට පොලිසියෙන් අහු වෙනවා. අවුරුදු ගාණක් ඊට පස්සේ අරහේ තැපලා එන්න ඕනේ ගිහිල්ලා. අස්වරේස් දාන්න යනවා, සූදු ගහන්න යනවා. ඒ වගේ ණය වෙනවා, බය වෙනවා. මොකද්ද පින්වත්නි මේ ජීවිතයේ අර්ථය? තේරෙන්නේ නැත්නම් මේ මහා කියන්න වචන නෑ මේකට ඇත්තටම. මේක මහා දහ ජරා ජීවිතයක්. මේක අභිනන්දනය කරන්න එපා. පිළිකුල් කරන්න. ආයි මිනිස්සෙක් වුණත් ආයි ඔය ටිකමද නැද්ද? ඒ නිසා ආයි වෙලා වැඩකුත් නැහැ. ආයි වුණොත් ආයි මේකමයි. ආයි වුණොත් ආයි මේකමයි. ආයි වුණොත් ආයි මේකමයි. දැන් මේ 60යි 80000ක් එකක් එහෙම ලැබුණොත් බුදුහත්පත්ටි. දැන් 60ක් ලැබිලා 11ක් ඉස්කෝලේ ගියා නම් 80000ක් ලැබුණොත් 25000ක් විතර ඉස්කෝලේ යන්න වෙයි. නේද? ඒ නිසා මේකේ ආයුෂ මදි ආයුෂ හොඳට තියෙන එකට යන්න ඕනේ. එහෙම හිතන්න එපා. දැන් මේ එහෙමනේ 35000ක් පඩි ගන්න කෙනා මාසෙ 35000ට වැඩ කරනවා. ලක්ෂ 35ක් පඩි ගන්න කෙනා මාසෙට ලක්ෂ 35 වැඩ කරනවා. 35000ක් පඩි ගන්න කෙනාගේ දරුවගේ ඉස්කෝලේට මාසෙට යන්නේ 10000යි නම් ලක්ෂ 35ක් ගන්න එක්කෙනාගේ දරුවගේ ඉස්කෝලේට මාසෙට ලක්ෂ 10ක් නිකම්ම ගිහිල්ලා. ඒ කට්ටියගේ හැකියාවන් මත ඒ ඉස්කෝලවලට දාගෙන එතකොට අරයත් මෙයත් එකම දුක දෙආකාරයකින් විඳිනවා. එක්කෙනෙක් කාර් එකේ ගිහිල්ලා ඒ දුක විඳිනවා, එක්කෙනෙක් ත්‍රිවිල් එකේ ගිහිල්ලා ඒ දුක විඳිනවා. ඔය පින්වතුන්ලා හිතන්න එපා කාර් එක යන කෙනාට සැප කියලා. එයාගේ ෆිනෑන්ස්, තෙල්, ඉන්ෂුරන්ස් නැත්නම් ප්‍රශ්න තියෙනවා. ත්‍රිවිල් එකේ යන කෙනාටත් ඒක සාපේක්ෂව තියෙනවා වෙනත් ආකාරයකට. ත්‍රිවිල් එකේ යන කෙනා කාර් එක දිහා බලලා හිතනවා මට නෑනේ මේ වගේ කාර් එකක් කියලා.
කාර් එක යන කෙනා ත්‍රිවිල් එක දිහා බලලා මේ කාර් එක දීලා අර වගේ එකක් තියාගත්තා නම් ඉවරයි කියලා. එනිසා පින්වත්නි ජීවිතේ අර මෙහෙ සැප නැහැ. ජීවිතේ දුකක්. ජීවිතේ අවසාන ඔය ඔක්කොම ඔට්ටු වෙලා අවසාන කාලය වෙනකොට ඔන්න ක්ලිනික් යන්න පටන් ගන්නවා. ඒ යන අතරතුර වකුගඩුවක් නරක් වෙලා කිව්වොත් ජීවිතේ එතනින් එහාට ඉවරයි. අක්මාව දැන් නරක් වෙලා මෙහෙමයි කියලා කිව්වොත් ඉවරයි. පිළිකාවක් හැදුණා කිව්වොත් ගෙදරින් යන්නේ මලකඳක් වෙලා. පිළිකාවක් හැදුණා කිව්වොත් පිළිකා රෝහලට යන රෝගියෙක් ඒකෙන් යන්නේ මලකඳක් වෙලා. ඒකයි පිළිකා රෝහල කියන නම අයින් කරලා අපේක්ෂා රෝහල කියන නම දැම්මේ. සමීක්ෂණයක් කළයි ගෙදරින් පිළිකා රෝගයක් හැදිච්ච සත්වයා රෝහලට යන්නේ මැරිලා 90ක් විතර. දැන් කොවිඩ් ගන්න. කොවිඩ් හැදුණා කියලා ඇම්බියුලන්ස් එකකට නගින්න කොහම මිනිස්සු ඇයි දැන් මේ අපේ අය පැනලා යන්නේ? ඇයි මේ උද්ඝෝෂණය කරන්නේ? දැන් ඔය විතර දකින්න තියෙන මාත් දැක්ක පහුගිය දවස්වල මට පෙන්නුවා ඉතින් ඔය කවුරුවත් පෙන්නනවා අපි දකින්න. ඇයි මේ දුවන්නේ? ඒ මිනිස්සු හිතන්නේ මැරෙන්න යනවා කියලා. ඔන්න ජීවිතයේ ඇත්ත. හදිසියවත් ගෙදර කෙනෙකුට පොසිටිව් කියලා කිව්වොත් එහෙම මල මැරුණා කියලා අඬනවා. මොකද්ද පින්වන්නේ මේ කෝලම? අඬනවා, දොඩනවා, මලගෙවල් වගේ ගෙවල් නිකන්. මේ කියන්නේ මේ කාලේ මේ අපිට මෙහෙම හොඳ පාඩම්. ඒ නිසා ජීවිතය ඇත්ත මේක. අවසානෙට යනකොට ඊට පස්සේ ඔහොම ගිහිල්ලා ඔය මොනවත් දෙයක් නොහැදුනත් ජරාව කියන කොබ තවනවා පින්වත්නි. එදාට ස්පිරිතාලයක වැටිලා දුක් විඳින්න සිද්ධ වෙනවාමයි. ඔක්සිජන් ගහගෙන කැනියුල ගහලා අර කැනියුල එකක් ගැව්වම කොච්චර අමාරුදනේ. අප්පෝ ගලවලත් දවස් 3ක් විතර දෙනවා. මේ ඇඟ කපලා මැහුම් ගහනවනේ පින්වත්නි. නූල් වලින් මහනවා කිව්වම මේ ඇඟට කොච්චර පීඩාවක් දෙනවද බලන්න. මේක කපලා ඇතුලේ තියෙන හෘද වස්තු එළියට අරගෙන ඒක ඔපරේට් කරලා ආයිත් ඇතුලට දානවා කිව්වහම අර ඇඟේ ඇතුලේ තියෙන අර ඇපෙන්ඩිසයිස් කියලා රෝගයක් තියෙන හැදුනහම මෙහෙම කරලා කෑලි කපලා අයින් කරනවා. ඒ වෙනුවට මොකෝ shopping bag දාන්නේ ඇතුලට. මේ ඇඟත් එක්ක කරන යුද්ධේ අවසානයේදී බල්ලෙක් වගේ මැරලා යනවා. ඊට පස්සේ අන්න මෝචරියක් ගාවට යන ඉතුරු ටික බලාගන්න. පොඩි ටයිල් කෑල්ලක දාලා කෑලි කපලා පරණ අර ලේ වැగిරිච්ච ඉන්දිකටු වලින් මහලා ඉන්දිකටු වැగిරිච්ච ලේ වැగిරිච්ච කතුරු වලින් කපලා අර වයින් කළා මේ වයින් කළා ගෙදර මිනිහ එවනවා ගෙදරට. මට මේ ඊපෙරේද දැක්කා ඉන්ටර්විව් එකක් කරලා තිබ්බ කවුරු හරි YouTube නාලිකාවකින් මේ මෝචරියක කෙනෙක් එක්ක මේ ළඟකදී මගේ පින්වතුන්ලා කියන්නේ පින්වතුනි ඔබ දන්නවද මේ මිනිස්සයා කියනවා මාර ලස්සන කතාවක්. මගේ කනට ඒක මාර විදියට බෝල්ඩ් වෙලා වැදුනා. කවුරු මොන සෙල්ලම එළිය දැම්මත් මෙතනට එන්නේ අසුචි කුණු ගොඩක් බවට පත් වෙලා. ඒ මිනිස්සු සමහර දරුවෝ ස්පිරිතාල අම්මගේ ඇඟ සෝදන්නේ කොස්සෙන් කියනවා. අතින් අල්ලන්න අප්‍රියාකමට කොස්සෙන් හොදලවන්නේ කියනවා. හැබැයි මෙතනට ආවහම අපි ඒ ඔක්කොම අතින් ඇදලා දානකොට අපි දකිනවා. කවුරු කොයි කෝලම එළියේ නැටුවත් වයස් ભેදයක් නැහැ. පන්ති ભેදයක් නැහැ. ධනවත්ද දුප්පත්ද කියලා එකක් නැහැ. අන්න යටට ගෙනල්ලා යට ඉඳන් උඩට එන්නේ. යටට ගෙනල්ලා මිනිය දැම්මට පස්සේ හර්ස් එකේ ගේන්නේ. හර්ස් එකේ දැම්මට පස්සේ උඩට වෙනකල් ලණුවකින් මිනිය ඇදලා මිනිය අර ටයිල් කෑලි උඩට දාගෙන කපලා කෑලිල්ලේ හැම තැනම හරක් මරන තැන වගේ කපලා අවසානයේදී මිනි පෙට්ටියකට දාලා ගෙදර වෙනවා. දවස් 3යි මිනිය කළු වෙනකොට එක්ක වල දානවා එක්ක පුච්චලා. මේ තමයි මනුස්ස ජීවිතය අර්ථය. නේ මේවා මතක වෙන නිසා මේ සසරේ ආයි මනුස්ස ජීවිතයට ගියත් මේ දුක විඳින්න වෙනවා. බලන්නකො පටිච්චන්නම්ව විවරයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ වහලා තිබ්බ එකක් අපිට ඇරලා පෙන්න. දැන් මේවා අපිට නිකන්වත් කල්පනා වෙනවද? මේ කිව්වහම තමයි උපින්ගතට සුසුමක් හරි හෙලෙන්නේ. හැබැයි ආයි සමහරකට ගියාම අමතකයි. බුදු කෙනෙක් වහලා තිබ්බේ අපිට ඇරලා පෙන්වනවා. ආයි දිව්‍ය තලයකට ගියත් බ්‍රහ්ම තලයකට ගියත් වැඩක් නැහැ. ඒ ඔක්කොම අස්තීර නිස්සාර තැන්. සසර භයානකයි යන්න එපා. පටිච්චන්නම්වා විවරයි. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ තව ටික කාලයයි. ඒ කාලය වෙනකොට මම මේ කියපු දේවල් ඔක්කොටම මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මගේ රත්තරන් පින්වතුන්ලා මතක තියාගන්න
මගේ රත්තරන් පින්වතුන්ලා මේ හිත රකින්න. මොකද්ද කරන්න ඕනේ? හිත රකින්න. ඒක තමයි අංක 1. සුදුද්දසං සුනීපුණං යත්ත කාම නිපාතිනං. මේ හිතේ ස්වභාවය තමයි කාමයන් මැත්තේ වැටෙන එක. කාමයන් මැත්තේ වැටෙන මේ හිත රකින්න ඔබට පුළුවන් නම් මොනවයින්? තණ්හා කරන්න එපා. මේ ජීවිතේට මේ ඔබේ ජීවිතේට තණ්හා කරන්න එපා. මේ ජීවිතේට වස්තු සම්පත් එකතු පාදා කරගත්ත ලක්ෂ 50ක් 100ක් පොතක දාගත්තා කියලා වැඩක් නැහැ. මං කියන්නේ ඩිපොසිට් එකක් දාලා පොලියෙන් ජීවත් වෙනවා කියන එකට යන්න එපා කියලා නෙමෙයි. ඒක කමක් නැහැ. පොතේ දාලා බහිරවේ වගේ රැකලා වැඩක් නැහැ. මොකද මේවා අපිට දාලා යන්න වෙනවා. අන්න ඒවා දැනගන්න. නැත්තම් වයසට ගියාම අම්මේ ওই චීත්ත ඇතුලේ අන්තිම වාටියේ රුපියල් 10 20 කෑලි හංග ගන්න පිස්සු හැදිච්ච බර අපි කියන්නේ ට්‍රැක් එකෙන් එළියට පැන්න අය බවට පත් වෙයි. වයසට ගිය අම්මලා මම දැකලා තියෙනවා තාත්තේ මේ බොහෝ අය වයසට ගියාට පස්සේ අර තමන්ගේ චීත්ත රෙද්ද ඇතුලේ 10 20 50 100 කෑලි ඔබනවා. සමහර අම්මලා මැරුණාට පස්සේ චීත්ත රෙද්ද බලනකොට සල්ලි 10 ගාණක් කර ඔබල මේ මොකද තණ්හාව. මේ අර අපේ අම්මා කෙනෙක් ඉන්නවා හරිම සත්පුරුෂ අම්මා කෙනෙක්. ඒ අම්මගේ අම්මා කෙනෙක් මහත්යාගේ හෝ කාගේ හරි අම්මා කෙනෙක්. ඒ අම්මා වලල්ලක් දාගෙන ගිය වෙලාවේ ඉල්ලනවලු මේ මට ඕක දෙන්න බැයිද? බලන්න නේ දැන් ඒ අම්මා සත්පුරුෂයි හරිම. ඕක මට දෙන්න බැයිද? ඔර මේ මැරෙන්න වැටිලා දැන්. ඔය පිටරි hina වෙන්න එපා. ඔය පෙමුතරත් ඔය සිතේ තමයි. හිත හදාගත්තේ නැත්තම්. ඕකක් මට දෙන්න බැයිද කියලා අහනවලු. බලන්න කොච්චර අසරණයිද කියලානේ. දැන් මොකද අපි කරන්නේ? විඳින්නද? හපන්නද නේ? මොනව කරන්නද? මගේ පිංගුතුල දැම්මම ওই තෘෂ්ණාව නැති කරලා දාන්න. දැම්ම වයින් කරලා දාන්න. අර ශාකාව මේඝ පළඳනාව දාගෙන පන්සල් ගියා අමතක වෙලා ගෙදර ආවා ආයි යන්න කිව්වා තියෙනවද කියලා බලන්න වැරදිලාවත් සංගේ අත තියලා නම් ආයි ගේන්න එපා ඒක සංගේ. දැන් ওই පිංගුතුලක ওই මාලයක් නිකන් මං කියන්නේ පන්සලේ දාලා එනවා. ඔය පිංගුතුල කවදාවත් ඔය කතාව කියයිද නික ඕකද රුපියල් 35000ක් 45000ක් විතර වෙයිනේ. ඔව් ලක්ෂයක් කියමු. මේක පළඳනාව කීයක්ද නේ? මේ සංඝයා ඔන්න ඔය ඒකට අත තියලා නම් ඔන්න ඔය ඒක ඕනේ නැහැ. හැබැයි එහෙම තියලා આવොත් අපිට වසණ්ඩ වෙන්න. ඊළඟ ආත්මෙත් භූතෙක් වෙලා හැරි ඇවිල්ලා කියනවා මං තමයි ගිය ආත්මේ අර මාලි පූජා කරපු අම්මා. මම මතකද අපේ ආමුදුරුවනේ ඇයි මගේ බණ විතරක් බාරගත්තේ නැත්තේ මං ඔබ වහන්සේට මාලෙකුත් දුන්නා නේද? දරදියාවත් තරහ වුණොත් එහෙම පත්තරෙත් දාලා ටීවී එකෙත් දාලා රෑ 6 මාරේ නිවුස් එකෙත් යනවා. ඕන්න අපිට ඉන්න දායකයෝ. කියන්නේ මේ තෘෂ්ණාව ආද්දව තිම්ම මම කියන්නේ මේ කරේ තියෙනවා පූජා කරන්න කියලා නෙමෙයි මම එහෙම කියන්නේ හරිද මම මේ බනට මේ කාරණාව අපට ඕවා වැඩක් නැහැ කන්නයි මේ ඔය පින්වතුන්ල හදව තිම්ම තමන් පරිහරණය කරන දේවල් පිළිබඳව ආශාවන් දුරු කරලා දාන්න මේ වැඩක් නැති ජීවිතය. මේකේ අවසානයේ අර වගේ එන ජීවිතය. ආයි සසරට යන්න උනොත් මේක හරි භයානකයි. මේවට ප්‍රේතකම් කරලා මේවට දැන් වයසට යන්න සංවර වෙන්න. වයසට යන්න පිස්සු හැදෙන්න බෑ. පොඩි කාලේ ඉගෙනගෙන තරුණ කාලේ පිස්සුව චුට්ටක් තිබ්බට කමක් නැහැ. තරුණ කාලේ තරුණකමත් වයසට යන්න ආයි මල කොලං දාලා වැඩක් නැහැනේ. වයසට යන්න වැඩි හිටියෝ වෙන්න. මේ සමස්තයට කියන්නේ නේද? දැන් මම දැකලා තියෙනවා සමහර වයසට ගියාම අර පොඩි තරුණ කාලේ හොඳයි ලොකුනම මාල ඇට මාලයක් හරි දාගෙන එනවා මෙහෙම වටේට. සංවර වෙන්න, පිරිසිදු වෙන්න, තණ්හාව ඇති කරලා වැඩි හිටියෝ බවට පත් වෙන්න. අපි දැන් මේවා දාලා යන කාලය ඇවිල්ලා අපි අපේ මනුස්ස ජීවිතය අපේ යුතුයකම කළා. දැන් අපේ කාලේ හරි දැන් අපි යනවා. පුතේ මේවා බාර අරගන්න. බාර අරගෙන ඔයගොල්ලෝ වැඩ කරගෙන යන්න පිනක් දහමක් කරගන්න. අම්මා මැරුණාට පස්සේ අම්මා වෙනුවෙන් ඔයගොල්ලෝ පිනක් දහමක් කරන්න. ඒක ඔයගොල්ලන්ටත් තියෙයි අපිටත් අපි මේවා කිසිම එකක් අරගෙන යන්නේ නැහැ. අපිත් අරගෙන යන්නේ නැහැ. ඇත්තටම මේ බණ කියලා තියෙන කීමට දැන් බණ කොච්චර කියලාද දායකයෝ එන ඉතින් අපිට ලැබෙන දේවල් එක පිරිකර එක්ක අපිත් අර මේ කතරගන්දෙයියෝ වගේ මාල 75000ක් විතර දාගෙන ඉන්න එපා අපේ පවර්ස් පින එහෙම නැහෙනි දැන් මේ පිරිත් නූලක්වත් නැහැ. එහෙම නැහැ. බණ කිව්වා ගියා ඒක එතනින් ඉවරයි. මේකට එන්න අතහැරලා දාන්න. බාහිර මිනිස්සුන්ගේ අභිවෘද්ධියට බාහිර මිනිස්සුන්ගේ මේ తాවකාලික දියුණුවට ඊර්ෂ්‍යාකම් කරන්න එපා. හිත රකින්න.
හිත රකින්නම් මේ. හිත රැක්කොත් චිත්තං රක්කේත මේදාවි චිත්තං ගුත්තං සුඛා. හිත රැක්කොත් සැප ලැබෙනවා. සංසාරික වශයෙන්. අනිත් අයගේ දියුණු වීමක් දැකලා හොඳට ඉගෙන ගන්න තමන්ගේ දරුවට වඩා අනිත් දරුවව දැකලා එයාව කොනිත්තල එන්න එපා. එයාව ඉබ්බලා එන්න. එහෙම මිනිස්සු ඉන්නවා. මගේ දරුවට වඩා එහා පැත්තේ දරුවෝ හොඳට ඉගෙන ගන්නවා නම් පුතේ මම මේ පාර පොත් ලිස්ට් එක උඹට විතරක් නෙමෙයි අර කොල්ලටත් අරන් දෙනවා. ඒ කොල්ලත් හොඳට ඉගෙන ගන්නවා. කවදා හරි දවසක උඹට පිළිකාවක් හැදිලා ඒ කොල්ලා හොඳට ඉගෙනගෙන පිළිකා හොඳ කරන ડોක්ටර් කෙනෙක් වුණත් මට පොත් අරන් දීපු අම්මගේ පුතා කියලා උඹට නිකන් බෙහෙත් කරා. එහෙම හිතෙන්නේ නැද්ද ඔබට? ඔබ හදන්නේ අර කොල්ලා යන පන්තිය කොහම හරි කොටෝලා උඹේ පන්තියට යන්න එපා. උඹ මගේ කෙල්ල කියන සින්දුව කියන්න එපා. එතකොට අපේ කෙල්ල මොන සින්දුවද කියන්නේ? ඔන්න ඔබේ තියෙන මහා කුහකකම කොහොමද ඔහම ජීවිතයක් දිනන්නේ? කොහොමද ඔහම රටක් දිනන්නේ? කොහොමද ඔහම සංසාරයක් දිනන්නේ? මෙතනට වැටෙන්න එපා. පැහැදිලිද? හොඳයි. එනිසා හිත රකින්න අනිත් අයගේ දේවල් වලට ඊර්ෂ්‍යා කරන්න යන්න එපා. අනිත් අයගේ දේවල් වැඩක් නෙමෙයි. අනිත් අයගේ දේවල් පස්සේ දුවන්න එපා. තමන්ගේ ජීවිතයට ආදරය කරන්න. තමන්ගේ කියන්නේ ජීවිතයට ආදරය කරන්න කියන්නේ මේ තියෙන භෞතික ස්කන්ධ පහට නෙමෙයි සාංශාරිකව යන්න තියෙන ස්කන්ධත් එක්ක යන ගමනට. ආදරය කරලා මේක ආදරය කරනවා කියන්නේ එකතු කරන එක නෙමෙයි. ආදරය කරනවා නම් අතහරින්න. මනසින් අතහැරලා දරුවන්වත් ඒ අතහැරීම වලට පුරුදු කරවලා තමන්ගේ ජීවිතේ නිවැරදි තැනකට තාගන්න. ඔබටත් මේ අධිගෙන ගත්ත මනුස්ස ජීවිතයේ ස්වභාවය පිළිබඳව වූ ධර්ම දේශනාවත් ධර්ම ඥානයත් ඒකාන්තයෙන් හේතුවක් වේවා, පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ධර්ම දේශනාව අවසන් කරන්න. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. රාගක්ඛයෝ නිබ්බානං